සුබ සන්ධ්‍යාවක් නංගිල මල්ලිල හැමෝටම සම්බන්ධ වුණ ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. තම තමන්ගේ මයික් කැමරා ඕෆ් කරගන්න කියලා මුලින්ම සියලු දෙනාගෙන් ඉල්ලනවා. හොඳයි නංගි මල්ලි, අද අපේ ඔන්ලයින් බාලදක්ෂ වැඩසටහනේ 5 වෙනි දිනය. ඒ වගේම ඔයගොල්ලන්ට සමාජික පදක්කම සඳහා අවශ්‍ය වෙන සිද්ධාන්ත කරුණු ප්‍රායෝගික කරුණු සියල්ලම අද දිනෙන් ලබා දීලා අවසන් කරනවා. ඒක නිසා අද වැඩසටහන ඔයගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙනවා. ඒක හින්දා වැඩසටහන අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. හොඳයි නංගි මල්ලි, වැඩසටහන ආරම්භ කරමු. වැඩසටහනේ පළවෙනි මංගේ විදිහට ඔයගොල්ලන්ට බාලදක්ෂ ව්‍යාපාරයේදී අවශ්‍ය වෙන වැදගත් මාතෘකාවක් තමයි පාසටහන් කියන්නේ. ඉදිරියේදී බෙහෙවින්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ මාතෘකා පිළිබඳව සජීවීව කරන්න පහසුකම් නෑ. මොකද අපි ඒවා කරන්නේ බාලදක්ෂ පන්ති වෙලාවක සියලු දෙනා එකට එකතු කරගෙන ප්‍රායෝගිකව කරලා තමයි පෙන්වන්නේ. මේ ඔන්ලයින් තාක්ෂණයත් එක්ක ඒ වගේ දේවල් අපිට සජීවීව කරන්න අමාරුයි. ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති. ඉතින් අපි ඒ සඳහා පුංචි වීඩියෝවක් සූදානම් කරලා තිනවා. අපි ඒකත් එක්ක එකතු වෙමු. ආයිබෝන් කියලා පිළිගන්නවා නම් අද ආපු නංගිල මල්ලිල හැමෝම
ඉතින් මම අද කියලා දෙන්න යන්නේ පාසටහන්. එතකොට මොකද්ද මල්ලි මේ පාසටහන් කියන්නේ? අපිට පාගමන්වලදී ගෙවත්තේදී හමුවන මිනිසා සත්වයන්ගේ පාසලකුණු පාසටහන් වෙනවා. එතකොට නංගි මල්ලි මේ පාසටහන් වල ඉතිහාසය ගොඩක් දීර්ඝයි. එහෙම නංගි මල්ලි ඈත මානවයාගේ ඉඳලා මේ පාසටහන් ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඒත් ඒ කාලේ පාසටහන් දැන් නැත්තේ ඒ පාසටහන් දිගු කාලීන නෑ. කෙටි කාලීනව ඒවා විනාශ වෙලා යනවා. ඒ නංගි මල්ලි මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ආපදා විවිධ ක්‍රියාකාරකම් නිසා තමයි මේ පාසටහන් විනාශ වෙන්නේ නංගි මල්ලි. එතකොට නංගි මල්ලි මේ පාසටහන් අපිට දැක ගන්න පුළුවන් කොහෙද? කෙටියෙන් කියනවා නංගි මල්ලි ගෙවත්තකදී එහෙම නැත්නම් අපගේ බාලලක්ෂ පාගමන් යාමේදී හා විවිධ අවස්ථාවලදී මේ පාසටහන් අපිට දැක ගන්න පුළුවන්. හැබැයි ඒවා කලාතුරකින් තමයි නංගි මල්ලි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පාසටහන් කියන්නේ නංගි මල්ලි ඉතා කෙටි කාලයක් පවතින දෙයක් තමයි පාසටහන් කියන්නේ. හරි නංගි මල්ලි. දැන් අපි බලමු පාසටහන් වර්ග. දිවීම, නොන්ඩි ගැසීම, බරගෙන යාම, ඇස් බැඳගෙන යාම තමයි මිනිස් පාසටහන් විදිහට ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. ඒක සත්ත්ව පාසටහන් තමයි නංගි මල්ලි. බල්ලාගේ පාසටහන, බලල් පාසටහන්, ගව පාසටහන, කුකුල් පාසටහන්. ඔන්න ඔය කියන ටික නංගි මල්ලි අපි දැන් බලමු. හරි නංගි මල්ලි. දැන් අපි බලමු දිවීම. ඕගොල්ලෝ සෙල්ලම් කරනකොට ඒ වගේ මෙදිනෙදා දිවීමේ තරඟාවලි ඒ වගේ අවස්ථාවල ඕගොල්ලෝ දුවලා තියෙනවා. ඉතින් මේ දිවීමේදී පාසටහන් නැති වෙනවා. එතකොට මේ දිවීමේ පාසටහන් නැති වෙන්න නංගි මල්ලි තෙත් බරිත හෝ ලා තෙත් බරිත පරිසරයක් පොළවක් තියෙන්න ඕන. ඉතින් අපි බලමු නංගි මල්ලි දිවීමේ ලක්ෂණ. දිවීමේ පාසටහන් වල තියෙන ලක්ෂණ. ඇඟිලි වැඩියෙන් පොළවට නෙරා යනවා. ඒ වගේම නංගි මල්ලි කුණු රොඩු පසකට විසි වෙනවා. අනිත් එක තමයි නංගි මල්ලි පාද දුරින් පිහිටනවා. ඕගොල්ලන් රූපේ පේනවා. ඒ දුවන කෙනාගේ පාද තියෙන්නේ ගොඩක් දුරින්. ඒක ඕගොල්ලන්ටත් තේරෙනවා. අනිත් එක තමයි නංගි මල්ලි ඇඟිලි වැඩියෙන් පොළවට නෙරා යනවා. ඒ කියන්නේ අපි දුවන පිම්මේ ගන්නකොට නංගි මල්ලි පිම්ම ගන්න පාදයේ ඇඟිලි ගොඩක් පොළවට නෙරනවා. ඉතින් නංගි මල්ලි දැන් ඕගොල්ලෝ දන්නවා දිවීමේ පාසටහන් හා ඒවැ ලක්ෂණ. හරි නංගි මල්ලි. දැන් අපි බලමු නොන්ඩි ගැසීම. ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ වයසක අය ඒ වගේම ආබාධිතයන් විවිධ අනතුරු වලින් ආබාධ වූ අය ඒ වගේ වෙලදී විවිධ ආබාධයන් ලක් වෙලා නොන්ඩි ගැසීම ආදී ආබාධවල ලක් වෙනවා. ඉතින් අපි බලමු නොන්ඩි ගැසීමේදී පාසටහන් වල ලක්ෂණ. එක් පාදයක් සම්පූර්ණයෙන් සටහන් වෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි නංගි මල්ලි තුවාලයක් ඇඟිලි ආශ්‍රිතව නම් විලුඹ තදින් වදිනවා පොළවේ. තුවාලයේ විලුඹ නම් ඇඟිලි තදින් පොළවේ වදිනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා විලුඹේ තුවාලේ තියෙනවා නම් ඇඟිලි වදිනවා කියලා. ඉතින් මේ ආකාරයට ඔයගොල්ලෝ නොන්ඩි ගැසීමේ ලක්ෂණ හා ඒ පාසටහන් වල ලක්ෂණ දැන් ඕගොල්ලෝ දන්නවා. හරි නංගි මල්ලි. දැන් අපි බලමු බරගෙන යාමකදී පාසටහන් වල ලක්ෂණ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ දැකලා තියෙනවා තදාසන්න නගරාශ්‍රිත ප්‍රදේශවල ගොඩක් දුප්පත් මිනිස්සු ලොකු බර ගෙනියනවා එක ව්‍යාපාරවල. ඉතින් අපි බලමු මේ බරගෙන යාමේ පාසටහන් වල ලක්ෂණ. මුළු පාදයම තදින් පොළවේ වදිනවලු. ඊළඟ එක තමයි නංගි මල්ලි පොළවේ යටට පාද නිරා යනවා. ඒ කියන්නේ මෙහෙම නංගි මල්ලි මුළු පාදයම තදින් වදිනවා. ලොකු බරක් ඔසවනකොට තමන්ගේ පාද දෙකෙන්ම මේ බර දරා ගන්න ඕනේ. එතකොට නංගි මල්ලි මේ පාද දෙකේම බර පොළවට යොදන්න වෙනවා. ඊළඟ එක තමයි නංගි මල්ලි පොළවේ යටට පාද නිරා යනවා. ඕන නංගි මල්ලි ඒ එන බරත් එක්ක ඒ විශාල බරත් එක්ක ඒ පාදවලට එන බලය නිසා පොළවේ යට යම් තාක් දුරට පාද නිරා යනවා. දැන් ඕගොල්ලෝ දන්නවා නංගි මල්ලි බරගෙන යාමකදී තියෙන ලක්ෂණ බරගෙන යාමක් අපිට දැක ගන්න
කොහොමද දැකගන්න මොන අවස්ථාවලදීද කියලා. ඉතින් අපි යන් ඊළඟ එකට. හරි නම් මල්ලි ඊළඟ එක තමයි ඇස් බැඳගෙන යාම. ඔයගොල්ලෝ අවුරුදු උත්සවවල තරඟවලදී ඒ වගේ මේ දිනදා සෙල්ලම් කරන අවස්ථාවලදී මේ ඇස් බැඳගෙන ඇවිදගෙන යාම. ඔයගොල්ලෝ ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි බලමු නංගි මල්ලි ඇස් බැඳගෙන යාමේ පාසටහන් වල ලක්ෂණ. 1. සම්පූර්ණ පාදයේම ස්පර්ශ වෙනවා. 2. පාද ළඟින් පිහිටයි. එතකොට දැන් මම මල්ලි මේ කරුණ දෙක විස්තර කරන්නම්. සම්පූර්ණ පාදයේම ස්පර්ශ වෙනවා. ඕනං මල්ලි. දැන් ඒ ඇස් බැඳගෙන යන පුද්ගලයා යන්නේ ගොඩක් හිමින්. මොකද එයාගේ ඉදිරියේ තියෙන බාධක ඒවා හඳුනාගෙන තමයි ඉදිරියට යන්නේ. එතකොට එයාට තනි කකුලෙන් යන්න බෑනේ. ඒ වගේම එයා හිමින් ගමන් කරන්නේ. ඒක නිසා සම්පූර්ණ පාදයේම පොළවේ ස්පර්ශ කරමින් තමයි ඔහු ගමන් කරන්නේ. ඊළඟ එක තමයි නංගි මල්ලි පාද ළඟින් පිහිටනවා. ඕනං. පාද ළඟින් පිහිටන්න ඕනේ. දැන් පාද ඈතින් තියන්නේ නැහැ. මොකද ඉදිරියේ බාධක තිබ්බොත් ඒවට එකපාර මුහුණ දෙන්න බැරි නිසා. ඒතර පාද ළඟින් තියා හිමින් මුළු පාදයේම පොළවේ ස්පර්ශ කරමින් තමයි නංගි මල්ලි ඇස් බැඳගෙන යාම අප සිදු කරන්න ඕන. දැන් දැන් ඇස් බැඳගෙන යාම පාසටහන් වල ලක්ෂණ. හරි නංගි මල්ලි. දැන් අපි බලමු බල්ලාගේ පාසටහන්. දැන් ඔයගොල්ලන්ගේ නිවාස ආශ්‍රිතව ගම්වල සහ නගරවල බොහෝ බල්ලෝ ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ පාසටහන් ඒගොල්ලන්ගේ පාසටහන් වල ලක්ෂණ ගැන දැන් මම කියලා දෙන්නම්. වෙලිතලාවල හා වෙලිගොඩවල දැකිය හැකියි. ඒ මල්ලි ඒගොල්ලන්ගේ පාසටහන් වෙලිතලාවලයි වෙලිගොඩවලයි දකින්න පුළුවන්. අනිත් කරුණ තමයි මල්ලි බල්ලා වේගෙන් දිවගෙනිය නම් පාසටහන් අපැහැදිලිය. ඒ කියන්නේ මල්ලි දැන් පාසටහන් තිබිලා ඒ වෙලාවෙම බල්ලා වේගෙන් දුවනවා නම් ඒ ළඟ තියෙන කොළ රොඩු වගේම වැලි ඒවා එකතු වෙලා අර පැහැදිලි පාසටහන අපැහැදිලි වෙනවා. අන්න ඒ විදිහට තමයි නංගි මල්ලි මේ පාසටහන් අපැහැදිලි වෙන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා බල්ලාගේ පාසටහන් කොහෙන්ද ගන්න පුළුවන්. බල්ලාගේ පාසටහන් වලට වෙන හානිය ඕගොල්ලන්ට ස්ලයිඩ් ෂෝ එකේ පේනවා බල්ලාගේ පාසටහනක්. දැන් ඕගොල්ලෝ දන්නවා බල්ලාගේ පාසටහන් ගැන. හරි නංගි මල්ලි දැන් අපි බලමු බලල් පාසටහන්. ඉතින් ඔයගොල්ලන්ගේ නිවාස ආශ්‍රිතව ගෙවත් ආශ්‍රිතව බලලුන් ඇති කරනවා. ඉතින් අපි බලමු බලල් පාසටහන් වල ලක්ෂණ. බල්ලෙකුගේ පාසටහන් නිතර දැකිය නොහැකියි. දක්නට ඇත්තේ දියක සිට පැමිණෙන විටදී හෝ පොළවේ යටට නිරා යන ස්ථානවල පමණි. ඒ කියන්නේ නංගි මල්ලි දියක සිට පැමිණෙන විටදී. දැන් ඔයගොල්ලෝ දන්නවා ඌසාගේ කකුල්වල සින්දුවේ ඒවැයි වතුර දැවටුනහම වැලිත් එක්ක අර පූසාගේ පාසටහන සටහන් වෙනවා. ඊළඟ එක තමයි පොළවේ යටට නිරා යන ස්ථානවල. ඒ කියන්නේ පොළවේ ඉරණ තැන්වල මේ පූසන්ගේ බලන්ගේ පාසටහන් සටහන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නවා ඔයගොල්ලෝ ස්ලයිඩ් ෂෝ එකේ පේනවා බලලෙකුගේ පූසෙකුගේ පාසටහන කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පූසෙකුගේ පාසටහන් හා එහි ලක්ෂණ. හරි නංගි මල්ලි දැන් අපි බලමු ගව පාසටහන්. ඔයගොල්ලන්ට ගවයෙන් දගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කුඹුරු ආශ්‍රිතව ඒ වගේම ගව පට්ටිය වල ගවයෙන් දැක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ගව පාසටහන ලක්ෂණ හා ඒවා දැක ගන්න පුළුවන් ස්ථාන. 1. ඒවා දැක ගන්න පුළුවන් ස්ථාන තමයි නංගි මල්ලි ගව ගහල්වල හා තනබිම් වල බොහෝ විට මේවා දකින්න පුළුවන්. එතකොට මේ ගව පාසටහන් අර්ධ වෘත්තාකාර පළු හැඩයක් ගන්නවා. ඔයගොල්ලන්ට මේ ස්ලයිඩ් එකේ පේනවා. ඒ අර්ධ වෘත්තාකාර පළු හැඩයක් ඒ ගව පාසටහන් එවැනි හැඩයක් ගන්නවා. ඉතින් දැන් නම් මල්ලි ඔයගොල්ලෝ දන්නවා ගව පාසටහන් හා ගව පාසටහන් කොහෙද දැක ගන්න පුළුවන් කියලා. හරි නංගි මල්ලි. දැන් අපි යන් කුකුල් පාසටහන් වලට. එතකොට ඔයගොල්ලන්ට මේ කුකුල්ල දැක ගන්න පුළුවන් ඉන්නේ කොහෙද? ඔයගොල්ලන්ට කුකුලක් නම් දැක ගන්න බැහැ ගෙවල් ආශ්‍රිතව නම්. ඒවා කුකුලන් ඇති කරන මධ්‍යස්ථානවල තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු නංගි මල්ලි කුකුල් පාසටහන් වල ලක්ෂණ හා කුකුලන් ඇවසන
ස්ථානවල මේවා දැක ගන්න පුළුවන්ද කියලා බලමු. ඔන්න අංගිමල මේ පාසටහන් ඉතාමත් හීනේ. ඒ වගේම මේවා දැක ගන්න පුළුවන් කුකුලන් ගැවසෙන ස්ථානවල හා කුකුල් කොටුවල තමයි මේවා දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් අංගිමල ඔයගලන්ට ස්ලයිඩ් එකේ පේනවා කුකුල් පාසටහන් වල හැඩය සහ ඒවායේ පවතින ලක්ෂණ. ඉතින් දැන් අංගිමල ඔයගොල්ලෝ දන්නවා කුකුල් පාසටහන් හා ඒවා අපිට දැක ගන්න පුළුවන් ස්ථාන ගැන. හරි නම් මල්ලි එතකොට දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන පාසටහන් ඉගෙනගෙන ඉවරයි. ඉතින් දැන් අපි බලමු මේකේ තියෙන විශේෂ අංගයක්. ඒ තමයි නම් මල්ලි මේ පාසලකුණු තිබ්බට අපිට දැන් අවශ්‍ය වෙනවා පාසලකුණක් මේක ගන්න. මොකද මේක දැන් කෙටි කාලිය නේ නම් මල්ලි. එතකොට මේකක් අපිට අරන් තියාගන්න. මේක කවදාකවත් දකින්න බැරි එකක් නම් අපි කොහොමද මේ පාසලකුණ ගන්නෙ? අන්න ඒ ගැන දැන් අපි බලමු. හරි නංගිමල්ලි. මුලින්ම කරන්න ඕනේ පාසලකුණක් අවට ඇති කුණුරොඩු ආදී ඉවත් කර පාසලකුණට හානි නොවන ලෙස එහි ඇති කුණුරොඩු ආදී ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ නංගිමල්ලි අපි සාදා ගන්න ඕනේ අඟල් 2ක් පමණ උසයි කාඩ්බෝඩ් පටි තීරුවක්. ඒක අරගෙන ඒ පාසලකුණ වටේට තබා සිලින්ඩර් ආකාරව තබාගෙන නංගිමල්ලි ඒකට සවි කරගන්න ඕනේ. ඊට පස්සේ නංගිමල්ලි ඔයගලන්ට කඩේ හෝ මිලදී ගන්න තියෙනවා ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියලා පිටි වගේ දෙයක්. ඒක මිශ්‍රණය කරලා මද වේලාවක් තබලා විනාඩි 5ක් 2ක් වගේ තබලා ඊපස්සේ අච්චු අපි ඉවත් කරගන්න ඕන. ඊට පස්සේ නම් එමල්ලි මේ පාසලකුණ පිම්බිලා තියෙනවා. ඉන්පසු එහි උඩු අතට තවත් පටියක් ඒ විදිහටම තබා ඒට ප්ලාස්ටර් ඔෆ් පැරිස් දම ගන්න ඕනේ නම් එමල්ලි. ඊට පස්සේ නම් එමල්ලි එහි ආකෘතිය අරගන්න ඕනේ. ඊට පස්සේ අපි අර මුලින් ගත්තු පාසලකුණ හා සමානද කියලා බලන්න. එතකොටද ඔයගලන්ට තේරෙනවා මේ පාසලකුණයි අපි පස්සේ ගත්තු පාසලකුණයි දෙකම සමානයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නම් ඉමල්ලි අපි පාසලකුණක් ලබා ගන්න. හරි නම් ඉමල්ලි මම ඔයගලන්ට බෝනස් පොයින්ට් එකක් දීලා තියෙනවා. ඒ තමයි පාසලකුණ ලබා ගන්න ආකාරය සජීව ලෙස ගන්න විදියක්. ඉතින් ඔයගලන් මේක බලලා ඔයගලන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මම කිව්වට වඩා යමක් තේරෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලලාම මේ දැනුම ලබා ගන්න කියලා මතක් කරන්න. පුළුවන් බාලදක්ෂ විද්‍යාව පොතේ කඳවුරු කතා අංතරාංක 12 පාසටහන් කුසලතා කියන පාඩම බලපුවාම පුතාලට පුළුවන් මේ පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් පුතාලට විශේෂයෙන් දීර්ඝ පාගමනේදී පාසටහනක් ලබා ගන්න තියෙනවා සහ මේ පාසටහන් කුසලතාවලදී අපි කොහොමද පාසටහනක් ලබා ගන්න කියන නිවැරදි පිළිවෙල මම අද දුවල පුතාලට ඉදිරිපත් කරන්න සූදානම් ඉන්නේ. හොඳයි දුවේ පුතේ අපි බලමු දැන් මේ පියසටහනක් කොහොමද ලබා ගන්න කියලා. දැන් මම පසුව පුතාලට මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික ඉදිරිපත් කරනවා පියසටහන ලබා ගන්න ආකාරය. අපිට අවශ්‍ය වෙනවා ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ඒ කියන්නේ පුතාලා දන්නවා විද්‍යාවේදී කැල්සියම් සල්ෆේට් ලුණු ස්වල්පයක් අපි පුතාලා දන්නවා විද්‍යාවේදී සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. මේ කැල්සියම් සල්ෆේට් එක්ක ලුණු මිශ්‍ර කරලා ඉවරලා ජලය ටිකක් දාලා තලපයක ආකාරයට මේ මිශ්‍රණය හදා ගන්නවා. ප්ලාස්ටර් පැරිස් මිශ්‍රණය තලපයක ආකාරයට හදා ගන්නවා. පුතාලට පුළුවන් නම් වර්ණකයක් තියෙනවා නම් ඒකට වර්ණකයක් යොදලා මේ වර්ණවත් ලෙස මේ පියසටහන ලබා ගන්නත් පුළුවන් පුතාලට එන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සාදාගත්තු මිශ්‍රණය ඊතා සුමට පසුබිමක නැත්නම් මේ සතෙක්ගේ පියසටහනක් තියෙන තැනකට ගිහිලා තමයි මේක කරගන්න. ඊතා ඉක්මනින් මේක ඝන වෙනවා. ඊටමත් ඉක්මනින් කටයුතු ක්‍රියාවක්. අපි බලමු දැන් ඊළඟට පුතාලට මේ පියසටහන ළඟට ගිහිලා මොනවද අවශ්‍ය ද්‍රව්‍ය මේ පියසටහනක් ලබා ගන්න කොහොමද කියලා. හොඳයි දුවේ පුතේ අපි දැන් ප්ලාස්ටර් පැරිස් ඒ කියන්නේ කැල්සියම් සල්ෆේට් ලුණු ද්‍රාවණයත් එක්කලා අපි සෝඩියම් ක්ලෝරයිඩ් එක එකතු වුණාම අපිට ලබා දෙන ඵලය තමයි මේ තියෙන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට්. මේ වලපිටාට මම ඉදිරිපත් කරලා තියෙන්නේ මේක තාපදායී ක්‍රියාවක් කියලා. මම කිව්වා මුලින්ම මේකේ උණුසුමක් ඇති වෙනවා කියලා. අපිට පැහැදිලිව පේනවා මේ වැඩි ශක්තිය අඩු ශක්තිය බවට පරිවර්තනය වෙද්දී තමයි මේක තාපය පිට වෙන මේ වගේ තාපදායක ක්‍රියාවකට පත් වෙලා මේ කැල්සියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට් නිෂ්පාදනය වෙන්නේ. මම මේ පුතාලට මේක ඉතාම අදාළ නැහැ. නමුත් විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නිසා පුතාලට දැනගැනීම පිණිස මම මේ කොටස ඉදිරිපත් කළේ.
හොඳයි පුතේ අපි බලමු මේ සඳහා මේ අපි පියසටහන් ලබා ගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මේ තියෙන්නේ කැල්සියම් සල්ෆේට් එහෙමත් නැත්නම් ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පුතේ ලුණු. අපිට ලුණු කුඩු ගන්න පුළුවන්, කැට භාවිතා කරන්න පුළුවන් මේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඊළඟට දුවල පුතාලට ලිහිසි ද්‍රව්‍යයක් කුමන හෝ ලිහිසි ද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන්. මම මේ භාවිතා කරලා තියෙන පුතාලට ලිහිසි ද්‍රව්‍යයක් කරන පොල් තෙල්. ඊගාවට පුතාලට අවශ්‍ය වෙනවා මේ වගේ කාඩ්බෝඩ් පටි කීපයකින් සකස් කරගත්තු මේ වගේ කාඩ්බෝඩ් ද්‍රව්‍ය කිහිපයක්. මේ කාඩ්බෝඩ් ද්‍රව්‍ය කිහිපය එකක් තිබුණාම ඇති එක පියසටහනකට. නමුත් පුතාලට වැඩිපුර අවශ්‍ය නම් මේ අනිත් පරිදි මේ කාඩ්බෝඩ් පටියක් සකස් කරලා ඉවරලා මෙහෙම සකස් කරගන්න පුළුවන්. ඊළඟට පින්සලයක් අවශ්‍ය වෙනවා. ජලය අවශ්‍යයි. මේ අවශ්‍ය බඩු ටික අපි ඔක්කොම පෙර සූදානම් කරගෙන මේ වගේ යෝගට් කෝප්ප දෙකක් ඉවත දාන හැන්ඩක් වගේ දේවල් පුතාලා ළඟ තියාගත්ත ගමන් ස්ටේපල් මැෂින් එකක් මේ අවශ්‍ය දේවල් සියල්ල සූදානම් කරගත්තා තියෙනවා නම් වඩාත් හොඳයි පුතාලාගේ මේ පියසටහන ලබා ගන්න. එතකොට පුතාලාට ඉතා පහසුවෙන් තමන්ගේ කාර්යය ඉතාමත් ඉක්මනින් නිම කරගන්න පුළුවන් මේ අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදිව තමා සතු කරගත්තා. හොඳයි පුතේ අපි දැන් පියසටහන ලබා ගන්න සූදානම් වෙන්නේ. මේ පියසටහන කොහොමද ලබා ගන්න කියලා. දැන් අපි යනවා ඒ වගේ හොඳ පියසටහන් තියෙන ස්ථානයකට. දැන් මේ තියෙන දුවේ පුතේ මේ සුනකයෙකුගේ පියසටහන් තුනක් මේ තියෙනවා. දැන් පුතාලාට විශේෂයෙන් ඔය වගුරු බිම් වල නැත්තම් රොන් මඩ සහිත ස්ථානවල ඉතා හොඳ පියසටහන් තියෙනවා. අපි පළමුවෙන්ම කරන්න ඕනේ මේ පියසටහන් තුන පින්සලක් වගේ දෙයක් ආධාරයෙන් පුතාලාට අවශ්‍ය පරිදි බොහොම ලස්සන මේ වැලි වගේ දේවල් ඉවත් වෙන්න පියසටහන සීරුවෙන් මේ දැසිමෙන් පසුබිමක නොවෙන්න පුළුවන් මේ පියසටහන. පුතේ දැන් අපි පිරිසිදු කරගත්තු පියසටහනේ ලිහිසි ද්‍රව්‍යයක් ආලේප කරනවා. මම දැන් මේ ආලේප කරන්නේ පොල් තෙල්. පුතාලාට පුළුවන් සබන් වතුර, එන්ජින් ඔයිල් ඒ වගේ ලිහිසි ද්‍රව්‍යයක් පියසටහන හොඳට දැන් මේ සිමෙන්ති පසුබිමක ඉඳන් හොඳින් අතුරන්න පුළුවන්. හැබැයි වැලි පසුබිමක නැත්නම් රොන් මඩ පසුබිමක බොහොම ප්‍රවේශමෙන් තමයි මේක ආලේප කරන්න ඕන පියසටහනට හානියක් නොවන ආකාරයට. දැන් අපි ඊළඟට සූදානම් වෙන්නේ මේ පියසටහනට ඕන කරන ද්‍රව්‍ය කලපය සකස් කරගන්න. මේ තියෙන්නේ ප්ලාස්ටර් පැරිස් දාලා තියෙන්නේ. මේකට අපිට ඕන කරන ප්‍රමාණය ලුණු දාගන්න පුළුවන්. දැන් මම මුලින්ම පුතාලට කිව්වා මේ තියෙන කැල්සියම් සල්ෆේට්. මම දැන් එකතු කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. විද්‍යාත්මකව නම් ලුණු කුඩු අපි මේ ලුණු කුඩු දානවා. දාලා අපි මේ මිශ්‍රණය ඉතා හොඳින් මිශ්‍ර කරගන්නවා. මේක වඩාත් හොඳයි අතින් කරන්නේ නැතුව මේ වගේ හැන්දක ආධාරයෙන් පුතාලා මිශ්‍ර කරලා සකස් කරගන්නවා. ලුණු ටිකක් වැඩි වෙච්ච තරමට මේක ඉතා ඉක්මනින් ගල් වෙන්න උත්සාහ කරනවා. ඉතින් පුතාලට මේක ඉතා ඉක්මනින් සකස් කරගන්න පුළුවන්. දැන් මේකට අපි වතුර දාලා ඉවරලා මේක කලපයක ආකාරයට තමයි අපි මේ මිශ්‍රණය සකස් කරගන්නේ. මේ සකස් කරගත්තට පස්සේ අපි ඊළඟට මොකද කරන්න කියලා අපි බලමු. අපි මේ කලපය සකස් කරගෙන හමාරයි. මේක ඉතාමත් ඉක්මනින් අපි පියසටහන් වෙත යොදන්න ඕනේ. අපි දැන් කරන්නේ අපි සකස් කරගත්තු පියසටහන් තුනක් මම දුවලා පුතාලට කිව්වා. මේ සකස් කරගත්තු කාඩ්බෝඩ් රවුම් තුන මේ පියසටහන් තුල තියෙනවා. දැන් දුවලා පුතාලට මම මේ කලපය ඉතාමත් ඉක්මනින් බොහොම ලස්සනට මේකට ඉවත නොවන ආකාරයට ක්‍රමානුකූලව මේ තලපය පියසටහන් තුන වෙත අපිට දාගන්න පුළුවන්.
වඩාත් හොඳයි දුවේ පුතේ මේ තලපය මේ අපි සකස් කරගත්තු කාඩ්බෝඩ් ද්‍රව්‍යමේ ඝනකමටම පුරව ගන්න තියෙනම් හොඳයි පුතාලට මිශ්‍රණය. දැන් මම මෙතන කොටස් 3ක හින්දා මට මිශ්‍රණය මදක් මදි බවක් දැනුණා. නමුත් අවශ්‍ය පරිදි තියෙනවා. දැන් පුතාලට දැනෙනවා මේක ඉතා ඉක්මනින් ගල් වෙනවා කියලා. දැන් අපි පුතාලට දැන් අපි පියසටහන වලට යොදාගෙන ඉවරයි මේ තලපය. දැන් පුතාලට මම මෙන්න මේ වගේ කම්බි වලින් සකස් කරගත්තු ඕම් හැඩේ කම්බි කෑලි කීපයක් අපි මේ පියසටහන වල දැන් අපි ගිල්ලනවා. ඒක අපි පසුව මේ පියසටහන උසවා තබා ගැනීම සඳහා අවශ්‍යතාවකට තමයි මේක ගිල්වන්නේ. අපිට දැන් පුතේ මේක උඩ මේ වැඩේ සකස් කරලා ඉවරුනාට පස්සේ දුවලා පුතාලට ඕනනම් මේ සතාගේ නම මේ අද ලබාගත්තු දිනය වගේ දේවල් මේක අපිට මෙහෙම සටහන් කරන්න පුළුවන් මේ විදිහට මේ 2021 1:30 ඒ වගේ දින අනුව Taman සකස් කර මේ සතාගේ නම දාගන්න පුළුවන් අපිට ඕනනම් අපි මේ සුනකෙක්ගේ ඉතින් ඒ වගේ මේක සකස් කරගන්න පුළුවන්. මේකේ ලියා ගන්න පුළුවන් තව ටිකක් වේලුණාට පස්සේ. දැන් ඉතා ඉක්මනින්ම මේක ඝනීභවණයටපත් වෙනවා කියලා අපිට දැනෙනවා. පුතාලට මේ අවස්ථාවේදී උණුසුමක් දැනෙන්න පුළුවන්. සමහරවිට මේක රස්නේ අතින් අල්ලලා බැලුවොත් සියුම් උණුසුමක් දැනෙනවා. මේ පුතේ දැන් විනාඩි 5ක් වගේ කාලයකදී අපි දැන් මේ පියසටහන ඝනීභවණය වෙලා තියෙනවා. දැන් අපිට ඒක ලබා ගන්න පුළුවන්. දැන් මෙහෙම ගලවපුවාම මේක බොහොම ප්‍රවේශමෙන් ගලවපුවාම එනවා මේවා. මේක බොහොම ප්‍රවේශමෙන් ගලවපුවාම මේ පියසටහන ලීසි ද්‍රව්‍ය නිසා මේක දැන් ගලවන්න පුළුවන්. මේකත් ඒ වගේ ගලවන්න පුළුවන් පහසුවෙන්. දැන් අපි මේ ගලවාගත්තු පියසටහන් දෙක දුවලා පුතාලට පේනවා ඇති. දැන් මේ තියෙන්නේ අපි මේක මේ පින්සල ආධාරයෙන් මොනවා හරි තියෙනවා නම් අපිට ඉවත් කරගන්න පුළුවන්. දැන් අපිට පැහැදිලිව තියෙන මේ සුනකයෙක්ගේ පියසටහන් දෙක අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ කාඩ්බෝඩ් ද්‍රව්‍යම ඉවත් කරලා ඉවරලා අපිට මේක නිවැරදිව අර ඕම් හැඩේ කම්බියෙන් මේ විදිහේ භාවිතා කරන්න පුළුවන්. දැන් පුතාලට පේනවා මේ විදිහේ මේක සකස් කරලා තියෙනවා. බොහොම අපූර්වට මේ පියසටහන අපිට ලැබිලා තියෙනවා. දැන් මේ පියසටහනත් ඒ වගේමයි මේ කාඩ්බෝඩ් එක ඉවරලා මේක හොඳට ලස්සනට මේ පැත්ත හොම්නවා. අද දවසේ ආපු නංගනේ මල්ලිලා හැමෝටම ස්තුතියි. ඉතින් මං හිතනවා ඔයගලන්ට පාසට අරගෙන යමක් තේරෙන්නේ නැති කියලා. ඉතින් මගේ වැඩසටහන එතන ඉවරයි. ස්තුතියි. හොඳයි මල්ලි ඔයගොල්ලොන්ට පාසටහන් සම්බන්ධ අවබෝධයක් ලැබෙන්නේ නැති ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කරනකොට යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් මේ සඳහා සම්මාවත් අයදින සියලු දෙනාගෙන්ම පාසටහනක් ලබා ගන්නා කල පිළිබඳව නම් ඔයගොල්ලොන්ට හොඳින්ම දැනුමක් ලැබෙන්නේ නැති. අපි ඊළඟට ඔයගොල්ලන්ගේ සමාජික පදක්කමේ අවශ්‍යතාවක් තියෙනවා ප්‍රථමාධාර කියලා. ඉතින් අපි ප්‍රථමාධාර පදක්කම සඳහාත් ඔයගොල්ලන්ට පුංචි වීඩියෝ සකස් කරලා තියෙනවා. ඒකත් සජීවීව කරන්න අපහසුයි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ සමාජික පදක්කමට අදාළ වෙන කරුණු විතරක් ඇතුළත් කරලා පුංචි කෙටි වීඩියෝවක් සකස් කරලා තියෙනවා. මොකද ඉදිරියට තියෙන දේවල් පිළිබඳව දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ගියොත් ඔයගොල්ලන්ටත් ඒ පිළිබඳව යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා දැනට ඊටාම සුළු අයුරු සමාජික පදක්කමට පමණක් අවශ්‍ය වෙන විදිහට ඔයගොල්ලන්ට සූදානම් කරලා තියෙනවා වීඩියෝවක්. දැන් අපි වීඩියෝවත් සමග එකතු වෙමු. අපි දැන් කතා කරන්නේ ප්‍රථමාධාර කියන මාතෘකාව ගැන. ප්‍රථමාධාර කියන්නේ බාලදක්ෂයෙකුට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් දෙයක්. ඉස්සෙල්ලම අපි බලමු මේ ප්‍රථමාධාරයක් කියන්නේ මොකක්ද කියලා. හදිසි අනතුරකදී හෝ තුවාල වීමකදී ප්‍රථමයෙන් දෙනු ලබන ප්‍රතිකාරයට තමයි ප්‍රථමාධාරයක් කියලා කියන්නේ. ඒ වගේම අපි බලමු ප්‍රථමාධාර කිරීමේ අරමුණ මොකක්ද කියලා. මූලික ප්‍රතිකාර වෙත යොමු කරන තෙක් රෝගියාගේ අවධානම අවම කිරීම හෝ තත්ත්වයෙන් නරක අතට හැරීම වැළැක්වීම තමයි ප්‍රථමාධාර කිරීමේ අරමුණ. මෙතෙන්දී මූලික ප්‍රතිකාරයක් කියලා අදහස් කරන්නේ ප්‍රතිකාර අවශ්‍ය රෝගියාව රෝහල්ගත කිරීමක් වෙන්න පුළුවන්.
නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට ගෙනියාම වෙන්න පුළුවන්. එතකොට අපි බලමු ප්‍රථමාධාර කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. දියේ ගිලීම, සර්පයෙක් දෂ්ට කිරීම, අස්තියක් බිඳීම, කම්පනයක් ඇතිවීම වගේ අද සමාජයේ සුලභ අනතුරු වලට මුහුණ දීමට ප්‍රථමාධාර කරන කෙනෙක් සූදානමින් ඉන්න ඕනේ. මීට අමතරව වෙලුම්පටි භාවිතා කරන්න ප්‍රථමාධාර කරන කෙනෙක් දැනගන්න ඕනේ. මොකද ගොඩක් අනතුරු වලදී වෙලුම්පටි භාවිතය ගොඩක් වැදගත් වෙනවා. අපි දැන් බලමු මේ අවස්ථාවවලදී ප්‍රථමාධාර කරන කෙනෙක් කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා. අපි දැන් බලමු දියේ ගිලුණු විට කරන ප්‍රථමාධාර මොනවද කියලා. ඉස්සෙල්ලම දියෙන් ගොඩගත් පුද්ගලයාගේ හිස පහතට හරවා පිටට තට්ටු කරන්න ඕනේ. නැත්තම් බඩ තදින් මිරිකන්න ඕනේ. අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ පෙනහැලිවල ඇඟේ පිරලා තියෙන වතුර ටික ඉවත් කරගන්න. ඊට පස්සෙත් ඒ පුද්ගලයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්තම් හුස්ම ගන්නෙ නැත්තම් අපි ක්‍රමානුකූලව පපු තෙරපුම හා කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉක්මනින් රෝහල්ගත කරන්න ඕනේ. අපි දැන් බලමු සර්පයෙක් දෂ්ට කරාම කරන ප්‍රථමාධාර මොනවද කියලා. ඉස්සෙල්ලා මේ සර්පයා විෂ සර්පයෙක්ද නැත්නම් විෂ නැති සර්පයෙක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒක මූලික ප්‍රතිකාර වලදී ගොඩක් වැදගත් වෙනවා. හැකිනම් සර්පයාව රැගෙන යන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි රෝගියාගේ බය නැති කරන්න ඕනේ. රෝගියා බය නැති වුනහම රෝගියාගේ රුධිර සංසරණයේ වේගය අඩු වෙනවා. එතකොට ශරීරගත වුණ විෂ ඉක්මනින් ශරීරයේ පැතිරෙන්නේ හිමිහිට. ඊට පස්සේ ඒ සර්පයා දෂ්ට කරපු ස්ථානයේ සබන් ගලා යන ජලයෙන් සෝදන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්කන්ට රෝහල්ගත කරන්න ඕනේ. ඊළඟට අපි බලමු අස්තියක් බිඳුණු විට කරන ප්‍රථමාධාර මොනවද කියලා. අස්තියක් බිඳුණු විට සැලකිලිමත් වෙන්න ඕන වැදගත්ම කරුණ තමයි අස්තිය බිඳුණු ස්ථානයේ චලනය නොකිරීම. ඒ කියන්නේ අස්තිය වෙන් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ චලනය කිරීම මගින් අස්තිය තවදුරටත් ඈත් වෙන්න පුළුවන්. එතකොට සිදුවන හානිය ගොඩක් බරපතලයි. ඊට පස්සේ අස්තිය නොනවන පරිදි මොකක් හෝ පතුරක් තියලා වෙලුම් පටි වලින් වෙලන්න පුළුවන්. ඒ වෙලනකොට රුධිර සංසරණයට බාධාවක් වෙන්න බෑ. ඊට පස්සේ අස්තිය බිඳීම මගින් අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඒ හින්දා හැකි ඉක්මනින් රෝහල්ගත කරන්න ඕනේ. ඊළඟට අපි බලමු කම්පනය අවස්ථාවේදී කරන ප්‍රථමාධාර මොනවද කියලා. ඕනෑම විදිහක අනතුරකින් කම්පනයක් ඇති වෙන්න පුළුවන්. කම්පනයක් ඇති වුනහම ඒ පුද්ගලයාව කලන්තේ දාලා සුදුමැලි වෙනවා. එතකොට අපි කරන්න ඕනේ රෝගියාගේ හිස පහතට සිටින්සේ හාන්සි කරවලා හිස පැත්තට හරවලා තියන්න ඕනේ. රෝගියා පුළුවන් තරම් උණුසුම්ව තියාගන්න වග බලා ගන්න ඕනේ. හැකි ඉක්මනින් රෝහල්ගත කරන්න ඕනේ. දැන් අපි බලමු සරල වෙලුම් දෙකක් යොදන්න. මේ වෙලුම් දෙක යොදන්න ත්‍රිකෝණාකාර රෙදි කැබැල්ලක් ඕනේ. ඒකේ පැති දෙකක්වත් අඟල් 40ක්වත් වෙන්න ඕනේ. අතට උරමාවක් යොදන හැටි බලමු. කැඩුණු අත ඉස්සෙල්ලම ඒ ත්‍රිකෝණාකාර රෙදි කැබැල්ලේ තියලා ඒ ත්‍රිකෝණාකාර රෙදි කැබැල්ලේ දෙකෙලවර බෙල්ලේ දෙපැත්තෙන් පිටුපසට අරගෙන බෙල්ලේ පිටුපසම පිරිමි ගැටයක් යොදන්න ඕනේ. ඊට පස්සේ අතේ පිටපැත්තේ ඉතුරු වෙලා තියෙන දෙකෙලවර ආපහු නවලා එතනට කටුවක් ගහන්න ඕනේ. එතකොට හොඳට වැලමිට ඒ කටුව ගහපු තැන හොඳට රැඳිලා තියෙනවා. ඊළඟට අපි බලමු හිසට වෙලුමක් යොදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මේ ත්‍රිකෝණාකාර වෙලුම දිග පැත්ත අඟල් 2ක් පමණ වනසේ නවන්න ඕනේ. නවලා ඒ ත්‍රිකෝණාකාර වෙලුමේ මැද නළලේ තියලා වෙලුම හිතුඩ හිසට උඩින් බෙල්ලේ පිටුපසට ගේන්න ඕනේ. ඊට පස්සේ ගෙනාපු දෙකෙලවර මාරු කරලා ඉදිරියට ගේන්න ඕනේ. ඒ ගෙනාපු දෙකෙලවර නළල මත පිරිමි ගැටයක් යොදන්න ඕනේ. ඔයාලටත් විවේකයක් හම්බුන වෙලාවට දෙන්නෙක් එකතු වෙලා මේ වගේ ත්‍රිකෝණාකාර රෙදි කෑල්ලක් හොයාගෙන මේ වෙලුම් කරලා බලන්න. හොඳයි නංගි මල්ලි. අපි ප්‍රථමාධාර පිළිබඳව ඔයගොල්ලන්ට පුංචි හැඳින්වීමක් කරා සමාජික පදක්ම සඳහා අවශ්‍ය වන කරුණු විතරක් ඇතුළත් කරලා
අපි මීළඟට ඔයගොල්ලන්ට අත්‍යවශ්‍යම මාතෘකාවක් පිළිබඳව කතා කරනවා. මේක සමාජික වදක්කම තමයි ඔයගොල්ලෝ මුලින්ම හම්බෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට මුළු බාලදක්ෂ ජීවිතේදීම මේ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ ගැට බාලදක්ෂ ගැට සම්බන්ධව. ඔයගොල්ලන්ට කඳවුරකදී බාලදක්ෂ හවස පන්තියකදී වගේ ඕනෑම අවස්ථාවකදී කොටිම කිව්වොත් ගෙදර වැඩකදී වුණත් බාලදක්ෂ ගැට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් එනිසා මේ මාතෘකාව පිළිබඳ ඉගෙන ගන්න එක ගොඩක්ම වැදගත් ඔයගොල්ලන්ට. ඒක නිසා හොඳින් මේ ඉදිරි කොටස් පිළිබඳව අහගෙන ඉන්න. අපි ඒ ගැට සම්බන්ධවත් සජීවීව ඔන්ලයින් තාක්ෂණය කරන්න බැරි හින්දා ඒ සඳහා වීඩියෝවක් සකස් කරලා තියෙනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට දැන් ඒක පෙන්වන්නම්. ඒකත් එක්ක එකතු වෙන්න. බොහොම ස්තුතියි අයියේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා නංගිල මල්ල සියලු දෙනාම. අද මම ඔයගලන්ට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ බාලදාක්ෂයෙකුට අත්‍යවශ්‍ය දෙයක් වන ගැට වර්ග පිළිබඳව. දැන් නංගි මල්ලි ඉස්සෙල්ලම පොඩි දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලන්ට පාඩම අතරතුරේදී මොන හරි වැදගත් දේවල් තිබ්බොත් එහෙම පොඩියට ෂෝට් නෝට් එකක් දාගන්න. ඒ වගේම අද ගැට වර්ග 6ක් කියලා දෙනවා ඕගොල්ලන්ට. ඒ ගැට වර්ග 6 කියලා දෙන අතරතුරේදී ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ ටික කටුවට ඇඳ ගන්න. ඒ වගේ මේකේ ප්‍රයෝජනක් දෙනවා. ප්‍රයෝජන ටික ලියාගන්න ඉවලට වෙලාව දෙන්න. හරි. ඊට පස්සේ තව කාට හරි පාඩම මගහැරුණොත් එහෙම අතරමැදදී ඕගොල්ලන්ගේ WhatsApp group වලට රෙකෝඩින් එක දානවනේ. රෙකෝඩින් එක පොඩ්ඩක් බලලා මේක ක්ලාස් එක වුණාට පස්සේ රෙකෝඩින් එක බලලා ඒ මගහැරුණ තැන පොඩ්ඩක් අයිත් හදාගන්න. හරි. දැන් නංගි මල්ලි සාමාන්‍යයෙන් ගැටයක් කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? අපේ එදිනෙදා ජීවිතයේදී අපිට හමු වෙන විවිධ ක්‍රියාකාරකම් තියෙනවානේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම shopping නුරක් ගැට ගන්නවා කියමුකෝ. ඒ අවස්ථාවේදී උදාගන්නේ යම්කිසි ගැටයක්. ඊට පස්සේ සපත්තු ලේස්සයක් ගැට ගන්නවා. එතනින් එහාට ගියොත් එහෙම රෙදි වැලක් ගැට ගන්නවා. ඒ වගේ විවිධ ක්‍රියාකාර සාමාන්‍ය පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයේ හමු වෙන විවිධ ක්‍රියාකාරකම් වලදී අපි ගැට යොදා ගන්නවා වගේ බාලදක්ෂයෝ යොදා ගන්න ගැට ඊට හාත්පසින්ම වෙනස් සහ විශේෂයි. දැන් බාලදක්ෂ ගැට යොදාගන්නේ බාලදක්ෂ කඳවුරක් සකස් කිරීමට. ඒ වගේම ඔයගොල්ලෝ ගිය සතියේ ඉගෙන ගත්ත මතකද දන්නේ පාගමන් වලදී විවිධ ඇක්ටිවිටිස් ඒ කියන්නේ විවිධ ක්‍රියාකාරකම් වලදී අපි ගත්තොත් එහෙම කන්දක් නගින්න චූටි කන්දක් නගින්න තියෙන ඊට පස්සේ බෑගුමක් බහින්න ඒ වගේ පොඩි දේවල් වලදී ගැට වර්ග යොදා ගන්නවා. ඊට පස්සේ එතනින් කියනවා ජීවිත ආරක්ෂක කටයුතු වලදී කවුරු හරි වලකට හරි ලොකු බෑගුමකට හරි වැටුනොත් එහෙම අපිට ලණුවකට ජීවිත ආරක්ෂක ගැටය කියලා එකක් තියෙනවා. ඒ ගැටය ගහලා ලණුව වීසි ගන්න පුළුවන්. ඊට පස්සේ ලණුව අල්ලගෙන අපිට අර ඒ වැටෙන කෙනා ගොඩට ගන්න පුළුවන්. ඒ වගේ නම් මල්ලි අද ඒ කියන්නේ ගැට වර්ග ගොඩාක් තියෙනවා. බාලදක්ෂ ගැට වර්ග ගොඩාක් තියෙනවා. ඒත් අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ගැට වර්ග 6යි. මොකද අද ඔයගොල්ලන් පදක්කමට ඒ ටික හොඳන ප්‍රමාණවත් ඒ ගැට වර්ග 6 ඉදිරියට යන්න පදක්කමට තව අලුත් ගැට වර්ග ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඉදිරියට තක්ෂිල බාලදක්ෂ සමූහයත් එක්ක අත්වල බැඳන් ඉන්න කියලා කියන ආරාධනය සමගින් අපි යමු අපේ ගැට වර්ග ටික පොඩ්ඩක් බලමු. පළවෙනි ගැට වර්ගය පිරිමි ගැටය, 2 රුවල් ගැටය, 3 කොස්පට්ට ගැටය, 4 කඹ කොට කිරීමේ ගැටය, 5 ජීවිත ආරක්ෂක ගැටය, 6 වටයක් පැටලූ වලලු දෙකේ ගැටය. හරි. දැන් නම් මල්ලි අපි පළවෙනි ගැටය ගැන කතා කරමු. පිරිමි ගැටය. දැන් නම් මල්ලි පිරිමි ගැටය වසර 4000ක තරම් ගොඩක් පැරණි ඉතිහාසයක් සහිත ගැටයක්. දැන් ගත්තොත් පැරණි ඊජිප්තුව සහ ග්‍රීක සිතුවම් වල සහ ආභරණ අතර දැකිය හැකි රාජකීය ගැටයක් ලෙස පිරිමි ගැටය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ අතීතයේ ශ්‍රී ලංකාවේ පොළොන්නරු රාජ්‍ය පාලනය කර පරාක්‍රමබාහු රජතුමන්ගේ ප්‍රතිමාවේ ඉනවස්ත්‍රය ගැට ගසා ඇතත් ඒ ගැටයෙන් කියලා පැවසෙනවා. ඒ වගේම ලෝක බාලදක්ෂ ලාංඡනය. ලෝක බාලදක්ෂ ලාංඡනයේ පිරිමි ගැටය යොදා තිබෙනවා. ඒක යොදා තිබෙන්නේ ලෝකයේ ඉන්න සියලුම බාලදක්ෂින් අතර දින සහෝදරත්වය පිළිබිඹු කරන්නේ. හරිනම් මල්ලි දැන් ඕගලන්ට පොඩි දර අදහසක් ගන්න පුළුවන් පිරිමි ගැටේ හැඩය පොඩ්ඩක් තේරෙන පස්සේ දැන් පිරිමි ගැටය වගේ මම පෙන්නන්න යන්නේ පිරිමි ගැටයට
රූපයෙන් සමාන ඒ පිරිමි ගැටය වගේම තවත් ගැට වර්ග කිහිපයක් මේක මම නිකන් කියලා දෙන්න ඔයගලන්ට. මෙතින් ගැහණු ගැටය, මේ තියෙන ඊට පස්සේ හොර ගැටය, ඊට පස්සේ සපත්තු ලෙස් ගැට. ඒ වගේ නිකන් පිරිමි ගැටයට සමාන තවත් ගැට තියෙනවා කියලා පෙන්වන්න තමයි මම ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නුවේ. හරි, දැන් අපි බලමු නංගිමල්ලි මේ ගැට භාවිතා කරන්නේ කොහොමද? භාවිතා කරන අවස්ථා සහ භාවිතා කරන්නේ කොහොමද කියලා බලමු. ප්‍රමාණයෙන් හා විස්කම්බයෙන් එක සමාන ලණු තියෙන ප්‍රමාණයෙන් හා විස්කම්බයෙන් එක සමාන ලණු හෝ කඹ දෙකක් තමයි පිරිමි ගැටේ ගහන්න පාවිච්චි කරන්නේ. ප්‍රමාණය සමාන නොවුනොත් ඒ කියන්නේ කඹ දෙක ප්‍රමාණවල දෙකක්. ඒ කියන්නේ විවිධ ප්‍රමාණ කඹ දෙක තියෙන එකක් පොඩි එකක් ලොකුයි. එහෙම වුණොත් නංගි මල්ලි මේ ගැටේ ලිස්සන්න පුළුවන්. ගැටේ කොට ලිස්සන ස්වභාවය වැඩි. ලිස්සන සුළු ස්වභාවය වැඩි. ඊට පස්සේ ගැටේ ලිහෙන්නත් පුළුවන්. ඒ වගේ විවිධ ගැටේ සාර්ථක නෑ එතකොට. ඒ නිසා පිරිමි ගැටේ ගහන අවස්ථාවේදී පුළුවන් තරම් බාන්න ඕන ලණු දෙක එක සමාන ලණු දෙකක් ඒට භාවිතා කරන්න. දැන් අපි නංගි මල්ලි ගැටයක් ගැහුවාම ඔයගොල්ලෝ දන්නවා ඉතින් ලියා ගන්න හරි අමාරුනේ සාමාන්‍යයෙන් නිකන් ගැටයක් ගැහුවාම. ඒ වගේ නෙවෙයි පිරිමි ගැටේ ගැහුවාම. පිරිමි ගැටේ ඊට සාමාන්‍ය ගැටයකට සාපේක්ෂව ලියා ගන්න ලේසි ගොඩක්. දැන් නංගි මල්ලි අපි පොඩ්ඩක් බලමුකෝ පිරිමි ගැටේ ගහන විදිය. හරි නංගිමල්ලි. දැන් අපි බලමු පිරිමි ගැටයක් කොහොමද දාගන්නේ කියලා. පිරිමි ගැටයක් දානකොට මෙන්න මේ විදිහට ඔයගලන්ගේ ගැටලන්නේ දෙපැත්ත ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඔයගලන්ට පේනවා මගේ දකුණු අතේ තියෙන එක, මේ තියෙන්නේ වම් අතේ තියෙන එක. දැන් මේ දකුණු අතේ තියෙන එක උඩට මේ වම් පැත්තේ වම් අතේ තියෙන එක මෙන්න මේ විදිහට කතර ලකුණක් එන විදිහට තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ වම් පැත්තෙන් දාපු එක දැන් මගේ තියෙන්නේ දකුණු අතේ. ඒ දකුණු අතේ තියෙන එක මෙන්න මේ විදිහට වටයක් පටලවල දකුණු අතට ගන්න ඕනේ. ආයි මේ දකුණු අතේ තියෙන එක මේ වම් අතේ තියෙන එක උඩට මෙහෙම තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ දකුණු අතින් දාපු එක මෙහෙම කුහරය අස්සෙන් වටයක් පටවලවල මෙන්න මෙහෙම පිරිමි ගැටේ දාගන්න පුළුවන්. මේ තියෙන අනිවාර්යයි ඕගොල්ලන්ගේ පිරිමි ගැටේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තද කරගන්න මේ උඩ ලණු දෙක මෙන්න මේ විදිහට අදින්න. හරිද? මේ තමයි ඕගොල්ලන්ගේ පිරිමි ගැටේ. මම ආයෙත් කියලා දෙන්නම් කොහොමද පිරිමි ගැටයක් දාන්නේ කියලා. මේ තියෙන අනිවාර්යයි දකුණු අතේ තියෙන එක මේ වම් අතේ තියෙන එක. මුලින්ම මේ දකුණු අත එක මතට තියෙන එක උඩින් මෙන්න මේ වම් අතේ තියෙන ලණු මෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ නම් මල්ලි මෙන්න මේ දකුණු අතේ තියෙන දැන් තියෙන දකුණු අතේ ඒ දකුණු අතේ තියෙන එක මෙහෙම වටයක් පටලවලා මෙහෙම දාගන්න ඕනේ. ඊට පස්සේ නම් මල්ලි මේ දකුණු අතේ තියෙන එක මෙන්න මේක මේ කුඩි මෙහෙම තියාගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තියාගන්න ඕනේ. මේ දකුණු අතේ දැන් තියෙන නම් මල්ලි මේ ආකාරයට යටින් අටගෙන වටයක් පටලවලා පිරිමි ගැටේ අපිට පහසුවෙන්ම දාගන්න පුළුවන්. ඊට පස්සේ නම් මම කරන් තියෙනවා කලින් කියපු විදිහට මෙන්න මේ විදිහට දෙපැත්තට මෙහෙම අදින්න. දැන් ඕගලන්ට පේනවා අපි දාගත්තු පිරිමි ගැටේ. මෙන්න මේ විදිහට තමයි නම් මම පිරිමි ගැටේ දාගන්නේ. ඉතින් මම හිතනවා ඕගලන්ට පිරිමි ගැටේ දාන විදිහ තේරෙන්නේ නැති කියලා. හරි නංගි මල්ලි. දැන් අපි පිරිමි ගැටේ ප්‍රයෝජන ගැන කතා කරමු. එක සමාන කඹ දෙකක් ගැට ගසා ගැනීමට අපි කලින් කතා කරා වගේ එක සමාන කඹ දෙකක් ගැට ගසා ගන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රථමාධාර කටයුතු වලදී උරමාව යොදා අවසානයේ ගැට ගසා ගැනීමට ප්‍රථමාධාර කරාට පස්සේ උරමාව යොදලා ඒක උරමාව ලිහෙන්නේ නැති වෙන්න අපිට පිරිමි ගැටේ ගැට ගන්න පුළුවන්. ඒ වගේම යම් කිසි දෙයක් තදින් බැඳ තබා ගැනීමට මොකක් හරි දෙයක් තදින් බැඳ තබා ගැනීම පිරිමි ගැටේ තදින් හොඳ ශක්තිමත් ආකාරයට බැඳ තබා ගැනීමෙන් අපිට පිරිමි ගැටය යොදා ගන්නත් පුළුවන්. දැන් නම් මම මේ ටික ලියා ගන්නකෝ ඔයගොල්ලෝ.
හරි නංගි මල්ලි මං හිතනවා හැමෝම ලියා ගන්න නැති කියලා. ලියා ගන්න බැරිුණු කවුරු හරි ඉන්නවා නම් මේටි ගෲප් එකට දාන්නම්. ඒතකොට හිමිස්සරේ ලියා ගන්න. හරි. දැන් අපි ඊළඟ ගැටේ දැන් අපේ කතා කරන්න තියෙන දෙක. දෙවෙනි ගැටේ රුවල් ගැටය. දැන් නංගි මල්ලි රුවල් ගැටය බහුලව භාවිතා කරලා තියෙන්නේ නාවිකයින් විසින්. ඒගොල්ලෝ කියන්නේ අතීතයේ දැල් රෙදි විවීම මුහුදු දැල් තියෙනවානේ මුහුදු දැල් රෙදි විවීමේ හා දීවර කල්මාන්තයේ දැල් ආම්පන්න සෑදීම සඳහා ඒ කියන්නේ දීවර කර්මාන්තයේ දැල් ආම්පන්න සෑදීම සඳහා රුවල් ගැට ගැසීම සඳහා ගැටේ නමින්ම කියන රුවල් ගැට ගැසීම සඳහා තමයි මේ ගැටය බහුලව යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මේක යොදා ගන්න විදිහ තමයි එක සමාන නෙවි පිරිමි ගැට එක සමානයි. මේකේ අසමාන කඹ දෙකක් ප්‍රමාණයෙන් හා විස්කම්බෙන් අසමාන. විවිධ ලොකු එකක් වෙන්නත් පුළුවන් පොඩි එකක්. අසමාන කඹ දෙකක් ගැටගසා එකට තදින් ගැටගසා ගැනීමට තමයි රුවල් ගැටේ භාවිතා වෙන්නේ. පිරිමි ගැටේ සමාන කඹ දෙකන්නේ මේක අසමානයි. ඊට පස්සේ මේක භාවිතා වෙන ලිස්සන සුළු දෙයක් හෝ ඊට පස්සේ කඹ දෙකක් හොඳින් යාකර බැඳ ගැනීමට තමයි මේක බහුලව භාවිතා වෙන්නේ. දැන් නම් ඉතින් අපි රුවල් ගැටේ ගහන්නේ කොහොමද කියලා බලමුකෝ. හරි නංගි මල්ලි දැන් අපි බලමු රුවල් ගැටයක් දාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ගැට ලණුවේ එක පැත්තකින් පුඩුවක් සරස් කරගන්න ඕනේ. දැන් කියනවා මේ සරස් කරගත්ත පුඩුව ඒ පුඩුව තුලින් මෙන්න මෙහෙම අනිත් පැත්තේ ලණුව මේ විදිහට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඟිල්ල මෙන්න තියාගන්න ඕනේ පුඩුව අල්ලගෙන ඉන්න අතින්. ඊපස්සේ නංගි මල්ලි මේ පුඩුවේ අර අපි දාගත්තු එක මගේ පැත්තට මෙහෙම තියාගෙන තමන්ගේ පැත්තට තියාගෙන ඒක ඉදිරිපසට මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ නම් නේද දැන් ඔයගලන්ට පේනවා මේ අප තියෙන මෙන්න මේ දෙක ඒ දෙක සම්පූර්ණයෙන් මෙහෙම විදිහට අපි මෙන්න මෙහෙම රටින් ඔන්න ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මෙතනින් උගරයක් හැදෙන්න තියෙනවා. ඒක තුලින් මෙන්න මේ යටින් දාගත්තු එක අපි මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ දිගේ ලණුවෙන් මෙන්න මෙහෙම අදින්න. මෙන්න මේ විදිහට දිග ලණුවෙන් ඇද්දාම අපිට ලබා ගන්න පුළුවන් රුවල් ගැටේ. මේ තමයි නම් නේද රුවල් ගැටේ. එහෙනම් මම ආයි කියලා දෙන්න කොහොමද රුවල් ගැටයක් දාගන්නේ. මේ විදිහට පුඩුවක් හදාගන්න. ඊට පස්සේ මේ විදිහට පුඩුව තුලින් අනිත් පැත්තේ ළඟ ඇතුල් කරගන්න. ඊට පස්සේ තමන්ගේ පැත්තේ ඉඳලා තමන්ගේ පැත්තෙන් ගත්ත ඔය ළඟම ඉදිරිපසට මෙහෙම දාගන්න. මේ විදිහට පස්සේ යට දෙක වැහෙන විදිහට මෙහෙම දාගන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ මෙන්න මෙතන කුහරයක් තියෙන එකකින් මෙහෙම හරි යටින් ගත්ත ළඟ ඇතුල් කරා. ඊට පස්සේ නම් නේද මේ තියලා මේ දිගලන්නේ මේක මෙහෙම ඇදගෙන. හරි නංගි මල්ලි මම හිතනවා ඔයගලන්ට ගැටේ තේරෙන්නේ නැති කියලා දහන විදිය. මොකක් හරි තේරුම් නැති දැනක් තියෙනවා නම් ගෲප් එකට ලින්ක් එක දැම්මට පස්සේ පොඩ්ඩක් ආයෙත් කියලා බලන්න. මේ ගැටේ හොඳට ප්‍රැක්ටිස් වෙන්න. දැන් අපි කතා කරමු රුවල් ගැටේ ප්‍රයෝජන. බාලදක්ෂ කොඩියෙහි දජපුඩුව සම්බන්ධ කරන ස්ථානයට යොදා ගැනීම. බාලදක්ෂ කොඩියේ එක පැත්තක ඒ කියන්නේ පුඩුවක් තියෙනවා. ඒක තමයි ඒක කොඩි ලණුවට සම්බන්ධ කරනවා. කොඩි ලණුව සම්බන්ධ කරන ගන්නේ ඒ පුඩුවට අපි රුවල් ගැටේ යොදා ගන්නවා. ඒ වගේම අසමාන කඹ දෙකක් එකට ගැට ගැසීමට. කලින් කතා කරා වගේ ප්‍රමාණයෙන් අසමාන කඹ දෙකක් එකට ගැට ගසා ගැනීමට තමයි යොදා ගන්න රුවල් ගැටේ යොදාගන්නේ. ඊට පස්සේ රුවල් බැඳීමේදී රුවල් බෝට්ටුවක රුවල් බෝට්ටු තියෙනවා රුවල් බෝට්ටු වල රුවල් ගැට ගැසීමට යොදා ගන්න. හරි නම් මම ටික ලියා ගන්න බෑනවා.
හරි නංගි මල්ලි මං හිතනවා කට්ටිය ලියලා ඉවරයි කියලා. හරි. දැන් අපි යමු අපේ තුන්වෙනි ගැටේට. කොස් පට්ටා ගැටේ. මේක නංගි මල්ලි ඉතා සරල ගැටයක්. මෙන්න ඉතා සරලයි මෙන්ම බාලදක්ෂයන්ගේ මූලික ගැටයක් ලෙසද හඳුන්වන්න පුළුවන් අපිට. මේ ගැටේ නංගි මල්ලි මූලිකවම යොදාගන්නේ කඹයක් ලීයකට තදින් ගැට ගසා ගැනීමට මෙන්ම දැන් මේකේ එක ගැටයක දෙපැත්ත ඇදලා ගැටේ ගැහුවට පස්සේ ලණුව දෙපැත්ත ඇදලා පවතින තාක්කල් ගැටේ කාර්යක්ෂමතාවය පවතිනවා. එක පැත්තකින් ඇද්දොත් එහෙම ගැටේ ලිහෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි. ඒ වගේම නංගි මල්ලි අපි දැන් පොඩ්ඩක් බලමු මේ ගැටේ කොහොමද ගහන්නේ කියලා. හරි නංගි මල්ලි දැන් අපි බලමු කොස් පට්ටා ගැටයක් කොහොමද දාගන්නේ කියලා. මේකට නංගි මල්ලි ආධාරකයක් ඕන වෙනවා. මේ වගේ ලින්ටක් ඒ වගේ දෙයක් ඕන වෙනවා. දැන් අපි බලමු දාගන්න විදිය. මෙන්න විදිහට නංගි මල්ලි ගැට ලණුව පොඩක් දිගට ගන්න ඕනේ. මෙන්න මෙහෙම දාගත්තන් පස්සේ අපි කතිර ලකුණක් එන විදිහට මෙහෙම හරස් අතට ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙන්න මෙහෙම දාගන්න ඕනේ. මෙහෙම ගත්තා මේක මතින් මෙහෙම දාන්න. හරිද? ඊට පස්සේ නංගි මල්ලි මේ අපි මේක අග අපි ගන්න ඕනේ මේ ලණු දෙක මැදි. එන මේ විදිහට පේන විදිහට අස්සෙන් ගන්න ඕනේ. එන්නවා අපි ඒ කතරේ මැදින් අපි ඒ ලණු එහෙම දාගන්න ඕනේ. ඊට පස්සේ නංගි මල්ලි අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ දිග ලණුවෙන් මෙහෙම ඇදලා ලණුව සම්බන්ධ කරගන්න. මේක තමයි නංගි මල්ලි කොස් පට්ටා ගැටේ. මෙන්න මෙහෙම තමයි නංගි මල්ලි අපි කොස් පට්ටා ගැටේ දාගන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා කොස් පට්ටා ගැටේ දාගන්න විදිය. හරි නංගි මල්ලි මං ආයෙත් කියලා දෙන්නම් කොස් පට්ටා ගැටේ කොහොමද දාගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා මෙන්න අපි වටයක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි කතර ලකුණක් විදිහට ගැටේ මෙහෙම ලණුව හදා ගන්න ඕනේ. ඊට පස්සේ නංගි මල්ලි මේ යටින් තියෙන ලණුව මේ කතරේ මැදි මේ කතරේ යටින් ඒ දෙක හරි මැද්දෙන් අපි මෙහෙම දාගන්න ඕනේ. මෙහෙම දාගත්තන් පස්සේ නංගි මල්ලි මේගොල්ලන්ට පේන දිග ලණුව ඒකෙන් අපි මෙන්න මෙහෙම තද කරලා අපි එළියට ආපු මේ ලණුවෙන් දෙකෙන්ම ඇදලා තද කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි නංගි මල්ලි අපි කොස් පට්ටා ගැටේ දාගන්නේ. එතකොට නංගි මල්ලි මේ කොස් පට්ටා ගැටේ දාගන්නේ හතරස් බැම්මක් ආදී බැමි වර්ග ආරම්භයේදී තමයි නංගි මල්ලි මේ කොස් පට්ටා ගැටේ දාගන්නේ. හරි නංගි මල්ලි දැන් ඔයගොල්ලෝ දකින්න ඇති කොස් පට්ටා ගැටය දාගන්න විදිහ සකසා ගන්න විදිහ ඒ වගේම දැන් අපි කතා කරමු කොස් පට්ටා ගැටේ මේ ගැටේට කොස් පොත්ත ගැටේ කියලාත් කියනවා. හරි නංගි මල්ලි දැන් අපි ප්‍රයෝජන ගැන කතා කරමු. ප්‍රයෝජන තමයි ලණුවක් ශක්තිමත්ව යම් ස්ථානයක බැඳ තබා ගැනීමට. අපි කලින් කතා කරා වගේ ලණුවක් තදින් ලීයක හෝ කොතනක හරි තදින් බැඳ තබා ගැනීමට කොස් පොත්ත ගැටේ යොදා ගන්නවා. ඒ වගේම හතරස් බැම්ම, කතුරු බැම්ම ආදී බැමිවල ආරම්භය හා අවසානය. දැන් ඔයාලා මේ පේනවා ඇති බැම්ම ආරම්භ කරනකොටත් යොදා ගන්නවා, අවසන් කරනකොටත් යොදා ගන්නවා. ඒ වගේම නාවුක බෝට්ටු වල තොටුපළට, ඒ කියන්නේ බෝට්ටු තොටුපළට අරන් යන ඇදගෙන తాවකාලික තද කර තබා ගැනීම. හරි. ඒ කියන්නේ බෝට්ටුවක් తాවකාලික රඳවා ගැනීම. වතුර පාවෙලා යනවනේ නැත්තම්. ඒකින්ද නාවික තොටුපළට ආවට පස්සේ බෝට්ටුව රඳවා තැබීමට යොදා ගන්නා ගැටය කොස් පොට්ට ගැටේ. හරි නංගි මල්ලි මේ ටික පොඩ්ඩක් එහෙනම් ලියා ගන්නකෝ බං.
හරි නංගි මල්ලි මං හිතනවා කටේ ලියාගෙන ඉවර ඇති කියලා. දැන් අපි යමු 4 වෙනි ගැටයට. කඹ කොට කිරීමේ ගැටය. දැන් නංගි මල්ලි මේ ගැටය භාවිත කරන්නේ ඊටාම සරලව හා පහසුවෙන් කඹයක දිග අඩු සහ දිග වැඩි කඹයක් සහ ශක්තිමත් අඩු බවින් යුතු කඹයක් දිග අඩු කර ගැනීමට හා ශක්තිය වැඩි කර ගැනීමට අපිට මේ ගැටේ උපයෝගී කරගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් මේ ගැටේ දානකොට ඕගලන්ට කියලා දෙන්නේ එක පුඩුවකට දාන්න විතරයි. මේ පුඩු දෙකටම දාන්න ඉගැන්නුවොත් මේ පුඩු දෙකටම දැම්මොත් එහෙම මේකේ ශක්තිමත්භාවය සහ ලිස්සලා යන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩු කරගන්න පුළුවන් අපිට. දැන් පොඩ්ඩක් මේ ගැටේ දාන විදිය බලමුකෝ නංගි මල්ලි. මෙන්න මේ විදිහට නංගි මල්ලි අපි බාලදක්ෂ ලණුව S ආකාරයකට S අකුරේ හැඩයට සකස් කරගන්න ඕන. ඊට පස්සේ නංගි මල්ලි මෙන්න මෙතනින් අපි මෙන්න මෙහෙම පුඩුවක් හදාගන්න ඕන. මේ පුඩුව සකස් කරලා අපි මෙන්න මේක යටින් අරගෙන මෙහෙම උඩට දාගන්න ඕන. ඒ විදිහටම නංගි මල්ලි මේ පැත්ත අපි පුඩුව සකස් කරලා ඒක අපි දාගන්න ඕන නංගි මල්ලි උඩින්. අපි කලින් දැන් මෙහෙ යටින් ඒක මෙහෙම උඩින් දාලා ඒක එහා පැත්තේ යටින් ගන්න ඕන. දැන් ඔයාලන්ට පේනවා මේ දාගත්තු කඹ කොට කිරීමේ ගැටේ. හරි නංගි මල්ලි ආයෙත් මම කියලා දෙන්නම් කඹ කොට කිරීමේ ගැටේ දාගන්න විදිය. මේ විදිහට S අකුරේ හැඩයට අපි මේක හදාගන්න ඕන. මෙන්න මේ විදිහට අපි S අකුරේ හැඩයට හදාගත්තට පස්සේ මෙන්න මෙතනින් අපි පුඩුවක් සකස් කරගන්න ඕනේ. මේ පුඩුව තුලින් මේ ලණුව අපි යටපැත්තෙන් දාලා උඩින් මෙහෙම ගන්න ඕන. එන්නේ මේ විදිහට මේ පැත්ත අපි සකස් කරගන්න ඕනේ. ඒ විදිහටම නංගි මල්ලි මේ පැත්තෙත් අපි පුඩුවක් සකස් කරගන්න ඕනේ. ඒක අපි නංගි මල්ලි දාන්නේ උඩින් දාලා ඒක අපි අනිත් පැත්තේ යටපැත්තෙන් මෙහෙම ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි නංගි මල්ලි කඹ කොට කිරීමේ ගැටය අපි සකස් කරගන්නේ. හරි නංගි මල්ලි දැන් අපි මේ ගැටේ ප්‍රයෝජන කතා කරලා පස්වෙනි ගැටේට යමු. හරි. දැන් මේකේ ප්‍රයෝජන තියෙන්නේ දිග කඹයක් කොට කර ගැනීමට. ඒ කියන්නේ මේ දැන් ඔයාලට පේනවා ඇති ගොඩක් දිග කඹයක් අපිට මේ විදිහට ඉතා ලේසියෙන් දිග අඩු කරගන්න පුළුවන්. කඹයක ශක්තිය වැඩි කර ගැනීමට. දැන් ඔයාලට පේනවා ඇති මේ වගේ හොඳට තද කරලා අල්ල ගැට ගැහුවාම කඹය හොඳට ශක්තිමත්ව ගැට ගැහෙනවා. හරි නංගි මල්ලි නම් මේ ටිකත් පොඩ්ඩක් ලියා ගන්නකෝ. හරි නංගි මල්ලි අපි පස්වෙනි ගැටේට යමු අපි ජීවිත ආරක්ෂක ගැටේ. ජීවිත ආරක්ෂක ගැටේ යොදාගන්නේ ලණුවක අග ඒ කියන්නේ ලණුවක් තමන් අල්ලන් ඉන්නකොට ඒකේ අග තමන්ටම ජීවිත ආරක්ෂක ගැටේ ගහගන්න පුළුවන් වෙන විදිහට සහ ජීවිත ආරක්ෂක ගැටේ ගහපු තොණ්ඩුවක් භාවිතයෙන් අවශ්‍ය වෙලාවකට යොදා ගන්න. ඒ කියන්නේ තොණ්ඩුව කලින්ම ගහලා තියාගන්න පුළුවන් අපිට. බාලදක්ෂයෝ විසින් ජීවිත ආරක්ෂක කටයුතු වලදී හදිසි අවස්ථාවලදී ඒ කියන්නේ ඉහළ ස්ථානයක රැඳී සිටින පුද්ගලයෙක් බේර ගන්න හෝ ඒ තොණ්ඩුව ගහලා ලණුව පහට දාලා අපිට එයාව ඇදලා ගන්න පුළුවන් එළියට. ඊට පස්සේ ගැඹුරු වලකට හෝ ලිඳකට වැටෙන අවස්ථාවේදීත් මේ වගේ තොණ්ඩුවක් පෙරණ තොණ්ඩුවක් ගහලා ලණුව පහට දාලා එයාව ඇදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පහළට උඩට උස්සලා ගන්න පුළුවන් එයාව.
ඒවගේ මේක ගොඩක්ම ප්‍රෝජනත් ගැටයක්. අපි බලමු දැන් මේ ගැටේ ගහගන්න විදිහ කොහොමද කියලා. හරි නංගි මල්ලි, දැන් අපි බලමු ජීවිතාරක්ෂක ගැටයක් කොහොමද සකස් කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට පුඩුවක් සකස් කරගන්න ඕන. මෙන්න මේ විදිහේ පුඩුවක් සකස් කරගන්න ඕන. ඒ පුඩුව තුලින් මේ මගේ දකුණු අතේ තියෙන ලණුව මේ ආකාරයට ඇතුළට යවන්න. මෙන්න මේ විදිහෙන් නම් මල්ලි ඇතුලෙන් අරගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම පිටිපස්සෙන් අටයක් ගිහිල්ලා අපි නැවත මේක ඇතුළට දමා ගන්න ඕනේ. මෙන්න මේ විදිහෙන් නම් මල්ලි ඔයගලන්ට ජීවිතාරක්ෂක ගැටයක් සකස් කරගන්න පුළුවන්. මේ තියෙන නංගි මල්ලි ජීවිතාරක්ෂක ගැටය. හරි නංගි මල්ලි, අපි ආයෙත් බලමු කොහොමද ජීවිතාරක්ෂක ගැටයක් දමාගන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි පුඩුවක් සකස් කරගන්න ඕනේ. ඒ පුඩුව තුලින් මගේ මේ දකුණු අතේ තියෙන ලණුව මෙන්න මේ විදිහට ඇතුල් කරගන්න ඕනේ. ඊට මේ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන වැටිලා තියෙන ලණුව වටේ විදිහට වටයක් යන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට අපි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි මේ ලණුව හතත් අර පුඩුව තුලින් ඇතුල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි නංගි මල්ලි අපි ජීවිතාරක්ෂක ගැටය සකස් කරගන්නේ. දැන් ඕගලන්ට පේනවා ජීවිතාරක්ෂක ගැටය සකස් කරගන්න ක්‍රමය. හරි නංගි මල්ලි, අපි දැන් බලමු මේකේ ප්‍රයෝජන මොනවද කියලා. ජල පහරකට ගසා යන අයෙක්ව බේරා ගැනීමට, ලින්දක් හෝ වලකට වැටුණු කෙනෙකු බේරා ගැනීමට. දැන් අපි කතා කරා වගේ සාමාන්‍ය කෙටියෙන්ම මේ කිව්වොත් එහෙම ජීවිතාරක්ෂක කටයුතුවලදී තමයි මේ ගැටේ බහුලව භාවිතා වෙන්නේ. හරි නංගි මල්ලි, මේකේ ප්‍රයෝජන ටිකක් තියෙනවා ලියාගමුකෝ බලන්න. හරි, මං හිතනවා හැමෝම ලියාගෙන ඉවරද කියලා. දැන් එහෙනම් අපි අද අපේ දවසේ අවසාන ගැටයට යමු. වටයක් පැටලූ වලලු දෙකේ ගැට. දැන් නංගි මල්ලි, මේ ගැටයත් බහුලව භාවිතා කරලා තියෙන්නේ නාවිකයන් විසින් ඔවුන්ගේ නාවික ගමන්වලදී සහ නාවික කටයුතු වලදී. අපි දැන් බලමුකෝ පොඩ්ඩක් මේ ගැටේ ගහන්නේ කොහොමද කියලා. හරි නංගි මල්ලි, දැන් අපි බලමු වටයක් පැටලූ වලලු දෙකේ ගැටය කොහොමද ගසාගන්නේ කියලා. මේ විදිහෙන් නංගි මල්ලි ආධාරකයක් අපි ගන්න ඕනේ. ඊට පස්සේ නංගි මල්ලි මේ ගැට ලණුව අපි මෙන්න මෙහෙම දාගෙන වටයක් පටලව ගන්න ඕනේ. ඊට පස්සේ නංගි මල්ලි මෙන්න මේ ආකාරයට මේ හිඩැස තුලින් මේ ලණුව කෙරවර අග අපි දාගෙන ගැටයක් දමා ගන්න ඕනේ. මේ විදිහට අපි තද කරගන්න ඕනේ. ඉතින් නම් මම ලයිට් මෙන්න මෙහෙම ආකාරයට උඩින් නැවත ඒ විදිහටම ගැටයක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි නංගි මල්ලි වටයක් පැටලූ බලලු දෙකේ ගැටේ දාගන්න. මෙතන වටයක් පැටලුවා. මෙතින් නංගි මල්ලි අපි දාගත්තු ගැට දෙක. මේක තමයි නංගි මල්ලි වටයක් පැටලූ වලලු දෙකේ ගැටේ කියන්නේ. මේ නංගි මල්ලි මම ආයෙත් කියලා දෙන්නම් කොහොමද මේක දාගන්නේ කියලා. මෙන්න මේ විදිහට නංගි මල්ලි අපි වටයක් පටලව ගන්න ඕනේ. ඊළඟට නංගි මල්ලි මේ ලණුවේ අග ගැට ලණුවේ අග අරගෙන අපි මෙන්න මේ ආකාරයට මේ හිඩැස තුලින් ඔයගලන්ට පේන ඇති මේ හිඩැස තුලින් මෙහෙම අපි දාගන්න ඕනේ.
ඊට පස්සේ නංගි මල්ලි ආයෙත් අපි ඒ විදිහටම මේ ලණුව උඩින් තියලා ආයෙත් ඒ විදිහටම අපි ගැටේ දාගන්න ඕනේ. ඒකත් නංගි මල්ලි අපි කලින් විදිහටම තද කරගන්න ඕනේ. දැන් උඹලන්ට පේනවා වටයක් පැටලු වලලු දෙකේ ගැටේ. මෙතින් නංගි මල්ලි ගැට දෙක මෙතින් වටයක් පැටලෙව්වහම දැන් ඔයගොල්ලෝ දන්නවා නංගි මල්ලි වටයක් පැටලු වලලු දෙකේ ගැටේ කොහොමද ගසාගන්නේ කියලා. හරිරංගේ මල්ලි දැන් අපි කතා කරමු වටයක් පැටලු වලලු දෙකේ ගැටේ ප්‍රයෝජන මොනවාද කියලා. බාලදක්ෂ කූඩාරමක් සෑදීමේදී බෝට්ටු ඇදගෙන යාමට. බාලදක්ෂ කූඩාරමක් සෑදීමේදී කිව්වේ නංගි මල්ලි දැන් කූඩාරමක් හදනකොට කූඩාරම වටේට කූඤ්ඤ කියලා එකක් ගහනවා. ඒකෙන් ඊට පස්සේ ලණු ටිකක් දාලා කූඩාරම හොඳට අදිනවා. කූඩාරම හැම පැත්තටම යන්නේ නැති වෙන්න එක එක පැත්තට යන්නේ නැති වෙන්න හැම පැත්තටම සමබර විදිහට කූඩාරම හැම පැත්තෙම ඇදලා කූඤ්ඤ කියන එකට ගහලා ලණුව කූඤ්ඤයට ගහලා ලණුව අවසන් කරන්නේ, ඒ කියන්නේ ලණුව තද කරගන්නේ වටයක් පැටලු වලලු දෙකේ ගැටේ. ඊට පස්සේ බෝට්ටු ඇදගෙන යාමට බෝට්ටු දෙකක් ඇදගෙන යාමට හෝ ඒ වගේ කටයුතු වලදී වටයක් පැටලු වලලු දෙකේ ගැටේ යොදා ගන්නවා නාවිකයින් විසින්. හරිරංගේ මල්ලි එහෙනම් මේ ටික ලියා ගන්නකෝ බලන්න. හොඳයි නංගි මල්ලි අද අපි පාඩමේ අවසානයට අවිල්ලා තියෙන අපේ මම හිතනවා හැමෝටම කියලා දුන්නේ ඒවා හොඳින් තේරෙන්නේ නැති කියලා කාට හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් දැන් WhatsApp group එකට රෙකෝඩින් එක දානවනේ ඊට පස්සේ රෙකෝඩින් එක බලලා අපැහැදිලි දේ පැහැදිලි කරගෙන හොඳට ඉගෙන ගන්න ඒ ටික ඊට පස්සේ ගැල ටිකයි ප්‍රැක්ටිස් කරගන්න හරි එහෙනම් අද අපි මෙතනින් මම නිහඬ වෙනවා ඊළඟ දවසෙත් ආයෙත් පාඩමක් සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් හැමෝටම වෙන ස්තුතියි හොඳයි මල්ලි ඔයගොල්ලෝනින් එයා කියලා දෙන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා පේනවා. බොහොම ස්තුතියි මෙනුෂ මල්ලි, හිරුන් මල්ලි. අපි ඉදිරි බාලදක්ෂ අපි දැනට ඔයගොල්ලන්ට සමාජික වදක්කම සඳහා දෙන්න තියෙන සියලුම මූලික දැනුම් ටික දීලා ඉවරයි. තව සුළු අවශ්‍යතා කිහිපයක් තමයි තින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් යහපත් පුරුදු වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් ඊටාම සුළු දේවල් නිසා මේ වගේ කියලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ලබන සතියේ ඉඳන් බාලදක්ෂ පන්තිවල පුංචි වෙනස්කමක් සිදු වෙනවා. ඉතින් මේ වෙලාවේදී නංගිලාව බාලදක්ෂ මේ සම්බන්ධයෙන් නංගිලාව අමතන්න තක්ෂිලා බාලදක්ෂ බාලිකා සමූහයේ බාර ආචාර්යතුමිය වන දමයන්ති බාලසූරිය ගුඩු මහත්මිය සූදානම් වෙලා ඉන්නවා. අපි තුමියට අවස්ථාව ලබා දෙමු. සුබ සන්ධ්‍යාවක් ආදරණීය දියණියනි මම තමා මේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ බාලදක්ෂ මේ භාරව කටයුතු කරන්නේ මගේ නම දමයන්ති බාලසූරිය මම එදත් අර පටන් ගත්ත දවසේ ඕගොල්ලන්ට කතා කළා මේ ඉතින් දැන් අපි මේ පාසල් නිවාඩු නිසා
මේ බාලදක්ෂ කටයුතු මේ ප්‍රායෝගිකව කරගෙන යන්න හැකියාවක් නැහැනේ. ඒකින්ද අපි මේ සූම් මාර්ගයෙන් මේ දිගටම කරගෙන යමු පාසල පටන් ගන්නතුරු. ඒකින්ද අපි ලබන සතියේ මේ පටන් ගන්නවා බාලිකාවන්ට මේ මම ආරාධනා කරනවා ඇත්තටම ඔයගොල්ලන්ට මේ අපේ ගෲප් එකට බැඳිලා අපි කණ්ඩායම් කරලා ලබන සතියේ ඉඳලා මේ මගේ නායිකාව ඔයගොල්ලන්ට මේ බාලදක්ෂ කටයුතු ප්‍රායෝගිකව කරගෙන යන්න සූදානම් වෙනවා කියලා. ඒකින්ද මට ඔයගොල්ලන්ගේ මෙන්න මේ තොරතුරු ටික අදම මේ මගේ කණ්ඩායමේ නායිකාව වන දෙව්මි ආකර්ෂා දියණියට බාර දෙන්න. ඕගොල්ලන්ගේ නම, උපන්දිනය, ඇතුළත් වීමේ අංකය, ලිපිනය, බාරකරුගේ නම මේ ටික WhatsApp කරන්න මේ group එකට. මම කියන්න නම්බර එක 076යි 49යි 65යි 731 076යි 49යි 65යි 731 දෙව්මි ආකර්ෂා. ඔයගොල්ලන්ගේ ලීඩර් මෙයා තමා ස්කවුට් ලීඩර් විදිහට බව කටයුතු කරන්නේ. ගෑනු ළමයි මේ පුතේ මේ බාලිකාවන්ට මම කතා කරන්නේ මේ තොරතුරු ටික අදම මේ ඒ අක්කට යවන්න. එතකොට ලබන සතියේ ඉඳලා අපිට මේ කටයුතු කරගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන් බෙදාගෙන. ඉතින් ඕගොල්ලෝ ආස ඇතිනේ දැන් මේ වෙනසකට සින්දු මේ ගීතයක් අහන්න වගේ නේද? ඔයාලට ගීතයකින් පිනවන්න මම ආරාධනා කරනවා අපේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ බාලිකා හෂිනි සුදර්ශනී දියණියට. ස්තුතියි.
තුමීටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ අංගිලට තේරෙන්නේ නැති මිස්කෝ විදිහට ඔයගොල්ලන්ගේ WhatsApp group එකට ඒ තොරතුරු ටික නැවත වරක් ලබා දෙන්නම්. ඒ තොරතුරු ටික දීපු නම්බරයට WhatsApp කරන්න. එතකොට ලබන සතියේ නම් ඔයගොල්ලන්ටත් බාල දක්ෂිකා සමූහය සමග වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අද වැඩසටහනේ අවසානයට පැමිණිලා තියෙනවා. ඉතින් කාට හරි වැඩසටහන සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් රේසන් බටන් එක ඔබන්න. එතකොට අපි එක එක්කෙනාගේ නම කියන්නම්. ඔයගොල්ලන්ගේ ගැටලු වලට පිළිතුරක් ලබා දෙන්න බාල දක්ෂ නායකයෝ සූදානම් වෙලා ඉන්නවා.